චක්ඛවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද නිකිණි පුන් පොහෝ දවස. අද මේ පුන් පොහෝ දවසේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණයෙන් නිවන් දොරටුවක්ම වේවා කියලා මුලින් ආශිර්වාද කරනවා. පින්තුනි, නිකිණි පුන් පොහොය. අද වගේ පුන් පොහෝ දවසක මේ බුද්ධ ශාසනය තුළ ප්‍රථම ධර්ම සංගායනාව එදා සප්ත පරණී කියන ගුහාව ඉදිරිපිට 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න සම්බුද්ධ ශාසනය කියලා මාස 7ක කාලයක් මේ ත්‍රිපිටක ධර්මයේ සජ්ජායනා කරමින් බුදුරජාණන් වහන්සේගේ මුල් බුද්ධ වචනයේ පටන් අවසානයේ පිරිනිවන් පාන මොහොතේ දේශනා කොට වදාළ අවසන් බුද්ධ වචනේ දක්වා සූවසූ දහසක ධර්මස්කන්ධය සංගායනා කරමින් ස්ථාපිත කරන්නට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහරහතන් වහන්සේලා සිදු කළ ප්‍රථම ධර්ම සංගායනාව සිදුවනේ අද වගේ පුන් පොහෝ දවසක, නිකිණි පුන් පොහෝ දවසක. ඒවගේමයි මේ සම්බුද්ධ ශාසනය තුළ සිහිනුවනින් අග්‍ර, මතක ශක්තියෙන් අග්‍ර, ධාරණ ශක්තියෙන් අග්‍ර, යමක් ක්ෂණයෙන් වටහා ගැනීමෙන් අග්‍ර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා උතුම් අරහත්වයට මහරහත් භාවයට පත් වනේ අද වගේ නිකිණි පුන් පොහෝ දවසක. ඒ වගේමයි ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනය තුළ අපේ ඉතිහාසය ගත්තහම අපි දන්නවා අද වගේ දවසක වාම යටි දළදා වහන්සේ සුදු බුදුරැස් විහිදෙන ඒ උතුම් දළදා වහන්සේ වැඩ සිටින ලංකා භූමියේ අවසන් රන්දෝලි මහා පෙරහැර සිදුවන්නේ අද වගේ පුන් පොහෝ දවසක දළදා පෙරහැර. ඒ වගේ මයි ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා සේරුවිල මංගල මහා චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදිවෙන්නේ ලංකා භූමිය අද වගේ පුන් පොහෝ දවසක. මේ කාරණා එක්ක පෝය දවසේ වැදගත්කම ඒහා බැඳිච්ච ධර්ම කාරණා වගේම ඒ කරුණු තුළින් අපේ ජීවිතයට ගන්න තියෙන ඉතාම වැදගත් කාරණා අද අපි මේ ධර්මානු ශාසනාවේදී සාකච්ඡා කරන්න කල්පනා කරනවා. පිංහතුනේ, ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාවදාලා වෙසක් පුන් පොහෝ දවසේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සතියක් ශ්‍රී දේහය මහජන ප්‍රදර්ශනයට තැබුව. බොහෝ දඹදිව් තලයේ රාජරාජ මහා මාත්‍යවරු, සද්ධාවන්ත සිව්වනක් ශ්‍රාවකයන් දින ගණනාවක් පුරා දිවාරෑ නොබලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ශ්‍රී ශරීරයේ වන්දනා කරගෙන ඔවුන් අවසාන වතාවට ශ්‍රී දේහයට වන්දනා කරගත්ත. දෙවියන් අහසේ ඉදම් මදාරාමල් ඉසිමින් පූජා පවත්තමින් ශ්‍රී දේහයට පූජා පැවැත්තු. දින 7කට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේකින් අහනවා, ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ,
තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අලුත් සිවුරු 500කින් කපුපුළුම් පටල 500කින් ශ්‍රී දේහේ වෙන මොතලා සදුන් වතුරෙන් දෝනය කළ සුවඳ පැන් ගල්වල ශ්‍රී දේහය සිවුරු 500කින් කපුපුළුම් පටල 500කින් වෙන මොතනවා. රන් දෙනෙක්ක තැම්පත් කරලා සඳුන් දරවලින් සකස් කරපු සඳුන් චිතකයක් තුළ ශ්‍රී දේහය ආදාහනය කළ යුතුයි. ඒක හැම බුදු කෙනෙක්කුටම සාධාරණ ක්‍රමයක්. පෙර බුදුරජාණන් වහන්සේලා පවා පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහනය කරලා තියෙන ඒ ක්‍රමයට. ඒ විතරක් නෙමෙයි සක්විති රජවරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව මේ ලෝකෙම පාලනය කරන මහා පින්වන්ත රජවරු යම් කාලවල සමට කල්ප ගානකට එක වතාවක් වෙන්න පුළුවන්. සක්විති රජ කෙනෙක් දිහා ගත්තහම සාමාන්‍ය අපි හිතන විදිහේ සාමාන්‍ය ලෝක බලවතෙක් නෙමේ. පංචසීලේ ධාර්මිෂ්ටව දසරාජ ධර්මයෙන් ලෝකයේ පාලනය කරන අහසින් යන්න පුළුවන් පුුණ්‍ය ඉරදි ඇති සත්ව රත්නයම් පහළ වෙන. අහසින් ගිහි හිතූ දිසාවට චක්‍ර රත්නය නැගල අහසින් සිවරග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා පංචසීලෙන් රටවැසියන්ට අනුශාසනා කරන්න මගේ රටවැසියන් ප්‍රාණගාතයෙන් වලකින් සුරකමින් වලකින් වැරදි කාම සේවනින් වලකින් බොරුවෙන් වලකින් මත් පැන් මඩ්‍රවය භාවිතයෙන් වලකින් සක්විති රජ්ජුරුවන්ගේ අනසකට ලෝකයක් තමන්ගේ පාලනය තුළ සීලවන්ත කරන්න තරන් දක්ෂ සක්විති රජ කෙනෙ. එනිසා සක්විති රජ්ජුරුව පෘතජ්ජනයෙක් වුණත් මිය ගියාට පස්සේ චෛත්‍ය හදල වන්දනා කරන්න සුදුසුයි තූපාර පුද්ගලයන් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ සක්විති රජ කෙනෙක් මිය ගියාට පස්සෙත් සක්විති රජ්ජුරුවන්ගේ ශරීරය ඒ විදිහටම තමයි ආදාහනය කරන්න බුදු කෙනෙක්ගෙන සිවුරු 500කින් කපුපුළුම් පටල 500කින් ඔතනවා. සක්විති රජ කෙනෙක් ගෙනන් රන් සලු 500කින් කපුපුළුම් පටල 500කින් ඔතන්. ඒ විදිහටම සඳුන් චිතකයක් තුළ රන් දෙනක තැම්පත් කරලා ආදාහන කටයුතු සිදු කරන. පිංහතුනි එදා ශ්‍රීදේහි ආදාහනය කරන්න සෝදානන් කරපු වෙලාවේ දැන් චිතකටත් නංවල අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහය එතන වැඩ හිටිය ඒ වෙනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාබීන් ගෙන් අග්‍රම කෙනා. උන්වහන්සේගේ උපදෙස් අරගෙන මල්ල රජ දරුවෝ 4 දෙනෙක් සුදු අතින් සැරසිලා ජටාවල් බැඳලා සුවඳ පැන්වලින් දෝනය වෙලා ගිනි මැල 4ක් අරගෙන චිත්තකේ වටා ප්‍රදක්ෂිනා කරලා චිතකයට ගිනි දල්වන්න සෝදානන් වුණා. ගින්න තියෙනකොටම සැනින් නිවිලායනවා. මල්ල රජදරු 8 දෙනෙක් ඒත් ගින්න නිවෙනවා. ගිනි දල්වන්න බෑ. මල්ල රජදරුව 16 දෙනෙක් උත්සාහ කර ඒත් හරියන්න. අවසාන ගිනි දල්වන්න ගත්ත උත්සාහය නවත්තලා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ විමසන අනේ ස්වාමීනි ඇයි මේ චිතකෙට ගිනි දල්වන්න කවුද ඉඩ දෙන්න ඇත්තේ? ගින්න දල්වනකොටම නිවිලා යනවා. උන්වහන්සේ දිවසින් බැලුවා දෙවියන්ගේ අදහස වෙන එකක්. දෙවියනුයි මේ දේ කරන්න. ඇයි ස්වාමිනී දෙවියන් ඉඩ දෙන්න ඇත්තේ? උන්වහන්සේ දිවසින් දෙවියන් සමඟ සාකච්ඡා කළ දෙවියන්ගේ සිත දැනගෙන මල් රජදරුවන්ට කියනවා රජදරුවනී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්ධකට පෙරයි පිරිනිවන් පාන. ඊළඟට මේ ශාසනයේ වැඩඉන්න ශේෂ්ඨතම කෙනා තතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදු හාමුදුරුව වගේම පෙනුමක් තිබ්බ කෙනෙ. උන්වහන්සේට මහාපුරුෂ ලක්ෂණ 7ක් පිහිටලා තිබිලා තියෙන. අපේ බුදුරජාණන් වහන්සේට 32ක් තිබ්බ. දෙතිස් මහාපුරුෂ ලක්ෂණ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාවානුවර ඉඳම් 500ක් භික්‍ෂූන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩේ උන්වහන්සේට දැනගන්න ලැබිලා හැබැයි බොහෝ දුරක හිටියේ 500ක් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා සමඟ වඩිනවා කුසිනාරාව මල රජදරුවන්ගේ උපවර්තන සාල වනයට. ඒ ඇතින් වඩිනකොට උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා.
අනි මට බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න සිරිපතුල් වන්දනා කරගන්න බැරි වුණ උන්වහන්සේ පිරිනිවන් පාල. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න කලින් මට සම්බුදු සිරිපතුල් නලලි තියාගෙන බුදුගුණ සිහි කරගෙන. වන්දනා කරගන්න ලැබේවා කියලා උන්වහන්සේගේ හිතින් හිතනවා. ඒ සිතුවිල්ල දකිනවා දෙවියන් චිතකට ගිනි දල්වන්න ඉඩ නොදී ගින්න දල්වනකොටම චිතකයේ ගිනි නිවා දමනවා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනතෙක් බලාගෙන අපිට ඉන්න වෙනවා කියන කාරණය අනුරුද්ධ මහරහතන් වහන්සේ පිරිසට දැනුම්දුරු. බොහෝ පිරිසක් සතුටු නානී බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තියෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙනම් දැම් වඩීවී කියලා හැමෝම මඟ බලාගෙන හිටිය. ටික වෙලාවක් යනකොට 500ක් සඟ පිරිස පිරිවරා බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ ඈතට පේන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේම පෙනුමක් තිබුණේ. පිරිසට මතක් වුණේ අනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ මයි කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනට වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන චිතකයේ වටා 3 වතාවක් බුදුගුණ කියමින් ප්‍රදක්ෂිනා කළ වන්දනා කරන්න. අද අපි චෛත්‍ය වඳන්නේ. ඒ වගේ බුදුගුණ කියමින් ප්‍රදක්ෂිනා කරමින් චිතකයේ වටා වන්දනා කරලා උන්වහන්සේ සිරිපතුල් පිහිටි තැනට දනගහලා චිතකයට නලල තියලා අධිෂ්ඨානයක් කරා. මේ චිතකයේ තුළ රන්දනේ කපුපුළුම් පටල 500කින් සිවුරු 500කින් ඔතලා ඒ වැඩ සිටින ශ්‍රී දේහයේ සිරිපතුල් එලියට නික්මිලා මගේ නලල මත පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කරා. හරි ආශ්චර්යයක්. දින 7කට පෙර වෙසක් පුන් පොහෝ දවස පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය කිසිම වෙනසක් නොවී දින 7ක් බුද්ධ අධිෂ්ඨාන බලන්න අපට හිතාගන්නවත් බෑ. දින 7කට පසු ඒ අධිෂ්ඨානයෙන් රන්දෙනවත් නොසෙල්වී චිතකයක් නොසෙල්වී සිරිපතුල් පමණක් රන්දෙනින් එලියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළල මත පිහිටිය. උන්වහන්සේ බුදුගුණ සිහි කර කර බොහොම සද්ධාවෙන් සිරිපතුල් වන්දනා කරලා චිතකයෙන් අර සිරිපතුල් වලින් හිස ඉවතට අරගෙන වැඳගෙන නැකිටිනවා සමගම චිතකයට දේවානුභාවයෙන් ගිනි දැල්වුණා. කවුරුත් ගිනි දල්වන්න ලැබුණ ඉබේම ගිනිගත්. ඔන්න ඔය වෙලාවේ ශ්‍රී දේහය ආදාහනය වෙනකොට සද්ධාවන්ත ධර්මාවබෝධයක් නොලබපු කෙලෙස් ප්‍රහාණය නොකළ ශ්‍රාවකයෝ ඒ අයට සංවීකි දැනෙන ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා හිටියේ. හැබැයි උන්වහන්සේ හඬා වැළපෙනවා. රහතන් වහන්සේලා තමයි අනිත්‍ය ස්වභාවයේ ලෝක ධර්මතාවය මෙනෙහි කරගන්න. සාමාන්‍ය කෙලෙස් සහිත අයට දුක දැනෙනවා හිතට. අනිත් අය හඬා වැළපෙනවා අනේ ලෝකෙට පහළ වෙච්ච දහම් මැස පිරිනිවන් පෑව. අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව කියලා හඬා වැළපෙනකොට අර පිරිස අතර මේ සංඝයා බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සිවුරු දරාගත්ත භික්ෂූන් වහන්සේලා අතරින් සිවුරක් දරාගෙන කෙනෙක් ඒ අතරට ඇවිල්ලා කියනවා මොකටද උඹලා අඬන්නේ සතුටු යල්ලා. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා. දැන් අපිට මේක කැපයි මේ කැපයි කියලා නීති දාන්න කෙනෙක් නෑ. අපිට ඕන විදියට ඉන්න පුළුවන් කියව මේක. ඔබ හිතන්න දැන් බොහෝ වෙලාවට අද මෙහෙමයි මේ කාලෙ මෙහෙමයි කියලා වර්තමානයේ යම් යම් සිදුවීම් ගැන අපි බොහෝ වෙලාවට අපි දකිනවා සමාජ මිනිස්සු යම් යම් විවේචන කරනවා. මේ ලෝක ස්වභාවය බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේ භික්ෂුවක් හැටියට සිවුරු දරාගත්ත කෙනෙකුත් ඒ අතරින් අර රහතුන් වැඩ හිටිය ශ්‍රී දේහයේ ගිනි නිවෙන්නත් කලින් ඒ අතරට ඇවිල්ලා මොකටද උඹලා අඬන්නේ සතුටු වෙලා දැන් අපිට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා. ඒ පාපී ප්‍රකාශ සාමාන්‍ය ඔබ පොත්පත්වල දහම් පාසල් පොත්වල ඉස්කෝල යන කාලේ ඉගෙන ගත්ත පොත්වල මේ පාපී වචනය හඳුන්වන්නේ සුබද්දගේ අබද්ද වචනය කියලා. පාපී වචන කීපේ ඒ වචන ටික කන වැටුණ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. උන්වහන්සේට ඇහුණා. උන්වහන්සේ මොහොතෙම අධිෂ්ඨාන කරගත්ත සංඝයා රැස් කරලා සංඝයාව දැනුවත් කරා
ආයුෂ්මතුනේ අධර්මය බබලන්න පෙර අධර්මවාදීන් බලවත්වෙන්න කලින් ධර්මය යටපත් වෙලා ධර්මවාදීන් යටපත්වෙන්න පෙර අවිනය බලවත් වෙලා අවිනේවාදීන් බලවත්වෙන්න කලින් විනේ යටපත් වෙලා විනේවාදීන් යටපත්වෙන්න කලින් ධර්ම විනය සංගායනා කළ යුතුයි සංඝයා රැස් කරලා. අන්නේ වෙලාවෙ තමයි ඒ වචනයත් එක්ක පිරිනිවන් පා වදාලට පස්සේ කුසිනාරාවි ශ්‍රී දේහි ආදාහනය කරන මොහොතේ ඔය වෙච්ච සිදුවීමත් එක්ක තමයි ප්‍රථම ධර්ම සංගායනාවට හේතුව සකස් වුණේ. එතනින් තමයි මහාකාශප මහරහතන් වහන්සේ මූලිකත්වය ගන්නේ ධර්ම සංගායනාවක් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් ඉක්ම යන අද වගේ නිකිනි පුන් පොහෝ දවසක මේ ධර්ම සංගායනාව සිදු කළ යුතුයි කියලා දැන් දින තීරණය වෙලා කතිකාව වෙලා වැඩ කටයුතු සූදානන් වුණා. පිංගතුනේ ඒ සඳහා ස්ථානයක් හැටියට තෝරගත්තේ. ඒ සඳහා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සැපයුවේ අජාසත්ත රජ්ජුරුව. දැන් අජාසත්ත රජ්ජුරුව තුළින් අපි තේරුම් ගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි රජ්ජුරුවෝ පාපිස්ටේක් වෙන්න පුළුවන්. රජ්ජුරුවෝ දුරාචාරය හැසිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. රජ්ජුරුව ආනන්තරී අකුසලයක් කරගත්ත තමන්ගේම පියා මරල පීටරූ ගහතන අකුසලයක් කරගත්ත මරණින්මත්ය අපායන්න ඒ කාන්තෙන් අපායන කෙනෙ. එක බුද්ධ දේශනාව සඳහන් වෙනවා යමෙක් ආනන්තරී අකුසලයක් තමන්ගේ මව මැරීම පියා මැරීම රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම බුදු කෙනෙකුගේ ශරීරයේ ලේසෙලවීම සංගබේදේ එතවට මෙවැනි පංචානන්තරි අකුසල්වලින් යම් අකුසලයක් යමෙක් සිදු කරලා තිබුණො. ඒ ජීවිතයේ ඉන්නකං කාලබීල ඉදී මනසෙන් දුක්වෙවී හරි. හැබැයි මරණින් මත්තේ ඊළඟ ජීවිතයේ කාන්තෙන් විපාක දෙන ගරුක කරමය කල්පයක් මහා නිරේ අපායි දුක්විදින සිද්ධ වෙන අකුසලයක්. හැබැයි එවැනි අකුසලයක් වුණා කියලා මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය හැටියට ඔය පවකාර රජාට එන්න දෙන්න එපා අපේ ආරාමට එහෙම කියලා සංඝයා ප්‍රතික්ෂේප කරේ නෑ. ඔය රජ්ජුරුවන්ට මේ අපේ ආරාමි තහනම් එහෙම තහනම් නියෝග දැම්මෙනෑ. බුදුරජාණන් වහන්සේ පවා අජාසත් දැන් ඔබ දන්නවා බී බුද්ධ ශාසනයේ පළවෙනි ආරාමි කරලා පූජ කරේ බිම්බිසා රජ්ජුරු බණහල සෝවා නොනා බුදුහාදුරන් මුල් කාලය අග්‍රදායකය. ඒ බිම්බිසා රජ්ජුරුවන්ව තමයි වදදීල මරල රාජ්‍ය අත්පත් කරගන්නේ අජාසත්ත කුමාරය. එතකොට ශාසනික වසයෙන් ගත්තහම එදා හිටපු ගිහි අයට සාමාන්‍ය තරකානුකූලව සාමාන්‍ය හිතන කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මේ බුද්ධ ශාසනයට බුදු හාමුදුරුවන්ට අනේ මුල් කාලෙ උච්චර උදව් කරපු. මුලින්ම ආරාමි හදර වේල්ුවනේ පූජ කරපු. මේ සංඝයාට දන් පැන්දීපු බිම්බිසා රජ්ජුරුවන්ව නේද වදදීලා හිරකුටියක දාලා මේ අජාසත්ත කියන මේ පාපිෂ්ට රජා මැරුවේ. ඒ නිසා සංඝයා ඔහු ප්‍රතික්ෂේප කළ යුතුයි. ඇයි බුදු හාමුදුරුව ඒ කෙනාට එන්න දෙන්න. ඒ වගේ පවකාර රජවරුන්ව ආරාමෙන් එලවන්න ඕන ඔය වගේ තරක විතර්ක කෙනෙකුට ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඔහු කරන කර්මවල විපාක ඔහු අරගෙනයයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ධර්මය ධර්මානුකුල භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රමය තමයි මිනීමරුවෙක් ළඟටාවත් ඔහුට ධර්මී කියන එක. ආනන්තරී අකුසලයක් කරපු කෙනෙක් ආවත් ඔහුට හිත හදාගන්න ඒ මොහොතට ඔහුගේ විපාක ඔහු අරගෙන යනවා. හැබැයි ඔහුට ධර්මය කියල ඔහුගේ හිත සනසන එක. කවුරුවාවට රජාවනත් හිඟන්නෙක් වුණා සාමාන්‍ය මනුස්සෙක් වුණත් පූජනීය තැනකට සිද්ධස්ථානයකට භික්‍ෂූන් වහන්සේලා මුණ ගැහෙන්න බුදුහාදුරු මුණ ගැහෙන්න ඒ එන හැම කෙනාටම ධර්මයෙන් අනුශාසනා කිරීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ යුතුකම. එතකොට එදා බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජතුමාට පිහිට වුණ බුදු හාන්දුරුහෝ ප්‍රතික්ෂේප කරන ඔහු තමන්ගේ වරද පිළිගෙන
බුදුරජාණන් වහන්සේ ඉදිරී හඬා වැළපෙමින් තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු බුදුරජාණන් වහන්සේ ඉදිරී පාපොච්චාරණය කරමින් හඬා වැළපුුණ. බුදුරජාණන් වහන්සේ ඔහුට දහම් දෙසු දේශනාව බුද්ධ දේශනාවල බොහෝ සූට දේශනා ප්‍රමාණයක් තියෙන අජාසත්ත රජ්ජුරුවන්ට බුදුහාන්දුරු දේශනා කරපු දේශනා. තැන් බලන්න එහෙම කෙනෙකුට කරුණාව අනුකම්පාව දැක්වීම තුළ ඔහු කොච්චර බුදුරජාණන් වහන්සේ ගැන අවසාන කාලෙ සද්ධාවක් ඇතිකර ගත්තද කියන්නේ. අජාසත්ත රජ්ජුරෝ තරන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලෙ වෙනකොට සද්ධාවන්ත රජෙක් පෘතජ්ජනයන් අතර මනුලුව දකිින් නෑ කියලා සක්‍ර දෙවියන් අජාසත්ත රජ්ජුරුවන්ගේ සද්ධාව දැකලා ප්‍රකාශයක් කරන මේක ධර්මී සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සක්‍ර දෙවියන් කියනවා පෘතජ්ජනයන් අතර එකට හේතුව සෝවාන් වෙන්න පෙර පිනක් තිබිලා තියෙනවා. හැබැයි ඊට පෙර පාපමිට්ට සේවනය නිසා පීටරු ගහතන අකුසලයක් කරගෙන සෝවාන් වෙන්න තිබ පින වහගත්ත. ආනන්තරය අකුසලයක් කරපු කෙනෙකුට ඒ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව වැහිලෑනු. හැබැයි පෘතජ්ජනයෙක් හැටියට වනත් සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඒ තරන් කෙනෙක් මනුලෝ හිටිය නෑ කිය අන්තිම කාල. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියෙන ආරංචි අජාසත්ත රජ්ජුරුවන්ට කන වැටෙද්දේ. රාජික අමාතයරු කල්පනා කරම් මේ පණවිඩේ නං රජ්ජුරුවන්ට කියද්දි රජ්ජුරු මැරිල වැටෙන්න්නත් පුළුව. රජ්ජුරුවන්ට මේ වගේ අසනීපයක් තියෙනවා. ඒ නිසා බේත් ඔරු 3ක් හදලා ඒ බේත්තොරුවට කරවටක් බස්සලා රජ්ජුරුවන්ට වෛද්‍යවරු වට කරගෙන තමයි පණවිඩේ දැනුන් දුන්නේ 3 වතාවක් සිහිසුන් වුණා කියෙන්. ඒ අජාසත්ත රජ්ජුරුව තමයි ප්‍රථම ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දුන්නේ. එහෙමනම් අද ඔබ මම මේ බණහන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් පුරා අද අපි බුද්ධ දේශනා පොත්පත්වලින් හරි ශ්‍රවණය කරන්නේ කියවන්නේ මේ ධර්මය ආරක්ෂාවනේ සූවසූ දහසක ධර්මය සංගායනා කරන්න එදා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙමින් ඒ කටයුතු සියල්ල සංවිධානය කරන්න මූලිකත්වය ගත්තේ මේ අජාසත්ත රජ්ජුරු. බලන්න රජ කෙනෙක් සම්බුද්ධ ශාසනය තුළ අර වගේ ආනන්තරය අකුසල් කරපු රජ කෙනෙක්. සාමාන්‍ය ගත්තු මිනී මරුවේ තමන්ගේ පියාමරපු රජේ බුදුහාන්දුරන්ටත් මුල් කාලෙ හතුරුකං කරපු රජේ. දේවදත්තත් එක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේ මරන්න තරන් සැලසුම් හදපු රජෙක්මේ. හැබැයි ඒ රජ්ජුරුවන්ම මොන තරම් දමනය කරලා ඔහුගේ ජීවිතයේ ඒ පාපී අකුසල් මොන්න තරං ජීවිතය වෙනස් කරන්න මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට මේ ධර්මයට හැකියාව ලැබුණත්. පිංහතුනි අද වගේ නෙකිනි පුන් පොහෝ දවසක 500ක් මහරහතන් වහන්සේලා සංවිධානය වුණා මේ ධර්ම සංගායනාව සිදු කරා. සප්ත පරණී ගුහාව ඉදිරිපිට අදත් දඹදිව ගිය කෙනෙකුට රජගහනුවර සප්ත පරණී ගුහාව පිහිටි තැන එතන ඉදිරිපිට දකින්න පුළුවන්. බොහෝ අය ගිහිල්ල වන්දනා කරලා ස්ථානයට ගිහිල්ල ඒ ධර්ම සංගායනාව පවත්වපු ආකාරය සිහි කරලා වන්දනා කරලා එනවා. ඒ ගුහාව ඉදිරිපිට මේ ගුහාව අස්සේ නෙමේ ඉදිරිපිට හදපු මණ්ඩපයක් මත තමයි ඒ සංගායනාව සිදුවනේ. එතකොට මේ වෙනුවෙන් එදා වැඩහිටිය ශේෂ්ඨතම මහරහතන් වහන්සේලා 500ක් තෝරගත්ත. හැබැයි ආනන්ද හාමුදුරුවෝ අවශ්‍යම කෙනෙක් උන්වහන්සේ වෙනකොට සෝවාන් කෙනෙක් හැටියට විතරයි හිටි. බුදු හාමුදුරුව පිරිනිවන් පානකොට ආනන්ද හාමුදුරුව රහත් වෙලා හිටිය නෑ. භික්‍ෂූන් වහන්සේලා ආනන්ද හාමුදුරුවන්ව උනන්දු කරා. ආනන්දය සංගායනාවට සියල්ල දැන් සූදානන්. ලබන ඇසල නිකිනිපුන් පොහෝ දවසේ සංගායනාව පැවැත්වෙනවා. සප්ත පරණී ගුහා ඉදිරිපිට ඔබ නැතුව මේක කරන්න බෑ. ඔබ තමයි ධර්මය දරාගත්ත කෙනා ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ.
ඔබ තමයි ධර්මය හොඳින් මතක තියාගෙන 84,000ක ධර්මස්කන්ධය දරාගෙන ඉන්නේ. ඔබ අවශ්‍යම කෙනෙක්. නමුත් ඔබ කෙලෙස් සහිත කෙනෙක් හැටියට සංගායනාවේ වාඩි වුණොත් අනාගතයේ කවුරු හෝ අන්‍ය තීර්ථකයන් මේ ශාසනයට චෝදනා කරන්න බලාගෙනින් අය අනාගතයේ හරි කියාවි. ඔය සංගායනාව කෙලෙස් සහිත අයත් වාඩි වෙලා හිටිය. ආනන්ද හාමුදුරු මුල්ක ලැගිල්ල දික් කරයි. ඒ නිසා සතර අගතියෙන් යුක්තයි. ඔය සංගායනාවට තමන්ගේ අදහසුද්දාලා ඔය ඕක හරියට පිළිගන්න බෑ කියලා කවුරුහරි චෝදනා කරයි. ඒ නිසා රහතන් වහන්සේලාගෙන්ම නික්ලේශි උත්තමයන් වහන්සේලාගෙන්ම මේ සංගායනාව සිදු කළ යුතුයි. ඔබහන්සේ වීරිය වඩන්. ඔබහන්සේ කෝමාර වීරිය වඩන්. ආනන්ද හාමුදුරම් උනන්දු කර. උන්වහන්සේ සංගායනාව පැවැත්වෙන්නේ හෙටන. කලින් දවසේ රාත්‍රයේ උන්වහන්සේ හිත හදාගෙන භාවනා කරන්න පටන් ගත්තා. පිංහතුනි ආනන්ද හාමුදුරු ගැන ධර්මී සඳහනෙන් උන්හස බොහොම සංවේදී කෙනෙ. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වැඩිපුරම කියවෙච්ච වචනේ ආනන්ද කියන වචනේ. අවුරුදු 25ක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ඒවගේම ඊට කලින් බුදුහාන්දුර බුදුවෙච්ච තැනයිදන් දේශනාකොට වදාළ සියලු දේශනා ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරා. ආනන්ද හාමුදුරු තමයි 84,000ක ධර්මස්කන්ධෙම දරාගත්ත. උන්වහන්සේගේ එක ඉල්ලීම. උන්වහන්සේ නැති තැන යම් දේශනාවක් කරාදේ දේශනාව නැවත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට සිහි කළ යුතුයි. මොකද උන්වහන්ස්තයි මේ දේශනා කටපාඩමෙන් දරාගෙන අනාගතය අරගෙන යන සසර පාරමී පුරාගෙන එන කෙනා. ආනන්ද උණු පැන්ටිකක් ලෑස්ති කරන්න. ආනන්ද සිසිල් පැන්ටිකක් ලෑස්ති කරන්න. ආනන්ද තතාගතයන් වහන්සේ චාරිකාවක පිටත්වෙනවා ගමනට සූදානන් කරන්න පාට සිවුරු සූදානන් කරන්න. බුදුරජාණන් වහන්සේ දවසට කී වතාවක් නං ආනන්ද කියල බුදුමුවින් කතා කරනවද. ආනන්ද හාමුදුරුව මේ ගැන සිහි කර කර අනි අද තතාගතයන් වහන්සේ වැඩ සිටියනම් මේ වෙලේ උන්වහන්සේ දහම් දෙසන වෙලාව මේ වෙලාව උන්වහන්සේ සක්මන් කරන වෙලා මේ වෙලාව උන්වහන්සේ පැම් පහසු වෙන වෙලා ඒව සෙහි කර කර ආනන්ද හාමුදුරු දුක්වෙවී පසු තැවි තැවී හඬා වැලපෙමින් හිටිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යන තැන සංගායනාවට කටයුතු සූදානන් කරලා කටයුතු ඔන්න මෙන්න තියෙද්දී භික්‍ෂූන් වහන්සේලා ආනන්ද හාමුදුරන්ව නැවත නැවත උනන්දු කිරව ආනන්ද ඔබ වීරිය වඩන්න මේ සංගායනාවට ඔබ අවශ්‍යමයි. ඊට පස්සෙ තමයි උන්වහන්සේ හිත හදාගෙන ධර්මය මෙනෙහි කරමින් එදා දවසි භාවනා කරේ. පිංහතුනි සංගායනා සභාවය උදෑසන රාත්‍රී වීරිය වඩල භාවනා කරලා ධර්මය මෙනෙහි කරලා සංගායනා සභාව පැවැත්වෙන දවස උදෑසන සතර ඉරියව්වෙන් තොරව කෙලෙසුන්ගෙන් මිදිල රහත් වනේ. ඔබ ආනන්ද හාන්දුර ගැන කාරණය හල ඇති සතර ඉරියව්වෙන් තොර රහත් වනා කිය. සාමාන්‍යෙන් කෙනෙක් ධර්මය භාවනා කරන ඉරියව්තිනවා වාඩි වෙලා භාවනා කරනවා හිටගෙන සක්මනේ භාවනා කරනවා නිදාගෙනින් ඉරියව්වෙන් භාවනා කරනවා මෙන්න මේ ඉරියව් 4 තිට්ටන් චරන් නිසින්නවා සයානවා භාවනා කරන ඉරියව් 4. හැබැයි ආනන්ද හාමුදුරු රහත් වෙන්නේ උන්වහන්සේ ධර්ම මනසිකාරය ධර්මයෙන් නිතර නුවනින් විමසමින් ධර්මය දරාගෙන ඉන්න කෙනා එදා භාවනා කරලා ධර්මයම මෙනෙහි කර කර උන්වහන්සේ ඇවිදගෙන ඇවිල්ල ඇදේ වාඩි වුණ. හිස කොට්ටෙට තියලා ඇලවෙන්න ධර්ම මනසිකාරය එක පාදයක් ඔසවල කොට්ටෙට හිස තියන්න ඇලවෙනවා සමගමයි උන්වහන්සගේ හිත කෙලෙසුන්ගින් මිදිලා උතුම් මරහත්වයට පත්තේ. එතකොට ඒකෙදී ඔබ තේරුම් ගන්න ඕන ඒ ඉරියව්ව නිසා රහත්තා නෙමේ. කොට්ටෙට ඔළුව තියන්න සූදානන් වෙන එක රහත්වෙන්න ක්‍රමයක් නෙමේ. ඒ වෙලාවේ උන්වහන්සේගේ හිත තිබුණේ ධර්ම මනසිකාරය. යෝනිසෝ මනසිකාරය ධර්මය හිත පිහිටල ධර්මය මෙනෙහි කරමිනොයි උන්වහන්සේ ඒ නිදාගන්න ඉරියව්වට කයි යොමු කරේ.
ඉරියව් වෙනස්වීම දකිමින් අනිත්‍ය මෙනෙහි කරමින් ධර්ම මනසිකාරය එනිසා ධර්ම සම්මර්ශනය ධර්ම මනසිකාරය තුළ ඕනම මොහොතක හිත කෙලිසුන්ගෙන් මිදිලා ධර්මාබෝධයට හිත සකස් වෙන්න පුළුවන්. අද වගේ පුන් පොහෝ දවසක නිකිනි පුන් පොහෝ දවස උදෑසන ආනන්දයන් වහන්සේ කෙලිසුන්ගෙන් මිදිලා ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණ. උන්වහස කල්පනා කරා මම සාමාන්‍ය කෙනෙක් හැටියට ඇවිදගෙන සංගායනා සභාවට ගිහිල්ල වාඩි වුණොත් අනෙක් අය මං ගැන සැක කරාවි. උන්වහන්සේ වීරිය වැඩුවනේ රහත් වෙලානෑ ඔන්න සෝවාන් වෙලා විතරයින්නේ උන්වහන්සේ සංගායනාව ඇවිල්ල වාඩි වුණා. ඒ නිසා සියලු දෙනාට උන්වහන්සේගේ නික්ලේශී භව ඔප්පු කරමින් උන්වහන්සේ සංගායනාවේ වැඩ සිටින්න පෙළහර පෑමක් සිදු කරා සංගායනා සභාව අද වගේ දවසක. උන්වහන්සේ වැඩ සිටිය තැනින් අභිඥා පාදක දිහානයකට සමවැදිලා පොළොව ඇතුළෙන් කිමිදිලා සංගායනා සභාවේ තමන්ගේ ආසනය මතින් මතුවෙල අහසට පැනනැගල අහසි පළගක් බැඳගෙන වැඩ ඉඳලා පෙළහර පාල තමයි කියනවා උන්වහන්සේ ආසනය මත වැඩ සිටි. සියලු දෙනා සැක දුරු කරගත්ත. ආනන්දයන් වහන්සේ උතුම් මරහත්වයට පත්වෙලාමයි මේ වැඩම කරේ කියල. 500ක් රහතන් වහන්සේලා සූදාන. අද වගේ පුන් පොහෝ දවසක. රජගහනුවර සප්ත පරණී ගුහාව ඉදිරිපිට. හැබැයි මූලිකත්වය ගත්තේ මේ බුද්ධ ශාසනය තුළ බුදු හාදුරු පිරිනිවන් පානකොට හිටිය ශේෂ්ඨතම කෙන. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වේ 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න සම්බුද්ධ ශාසනය කියලා බුද්ධ දේශනා සියල්ල සජ්්‍යහයනා කරමින් සංගායනා කරලා වෙන වෙනම කොටස්වලට දැන් අදාපි මේ නිකාය හැටියට දීග නිකාය මජ්ජිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකාය කියලා එතන නිකායකන කොටස දීර්ග දේශනා ඇතුළත් කොටස අවුරුදු 45ක් පුරා දේශනා කරපු බුද්ධ දේශනා අතර දීර්ගම දේශනා ඇතුළත් කොටස දීග නිකාය මධ්‍යම ප්‍රමාණි දේශන ඇතුළත් කොටස මජ්ජිම නිකාය විශේෂ මාතෘකා යටතේ එකතු කරගත්ත දේශනා පෙළ ගැස්ව සංයුත්ත නිකාය අංක වසයෙන් පිළිවෙලට උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා එකක් ගැන ඒකක නිපාත කොටස් දෙකක් ගැන දුක නිපාතය කොටස් 3ක් ගැන තික නිපාතය කොටස් 4ක් ගැන චතුත්ත නිපාත ඔය විදියට අංක පිළිවලින් උසස් වෙන පිළිවලට වදාළ දේශන අංගුත්තර නිකාය ඉළඟට කුද්දක නිකා යටත කොටස් ගොඩාක් තියනො දම්ම පද උදාන ඉති උත්තක තේර තේරේ ගාතා පේතවත්තු විමානවත්තු සුත්ත නිපාති කුද්දක පාට ජාතක පාලිවේ වගේ කොටස් ගණනාවක් වෙන වෙනම එකතු කරලා පොදු නමක් තිබ කුද්දක නිකාය ඉළඟට විනේ දේශනා පාරාජිකා පාලි පාචිත්ති පාලි පරිවාර පාලි චුල්ල වග පාලි මහාවග්ග පාලි මේ වගේ වෙන වෙනම සංගායනා කරලයිවා වෙන වෙනම කොටස් වසයෙන් නං කරා. එතකොට මේ අතර අභිධර්මය පවා සංගායනා වෙලා තියෙනවා. අපි ධර්ම විනය කියලා කිව්වට ධර්මය ධර්ම අභිධර්ම හැටියට විනය අභිවිනය හැටියට හැදින්වෙන. මොකද අපිට පේන ආනන්ද හාමුදුරුවන්ගේ තේර ගාථාව සඳහන් වෙනවා. උන්වහන්සේ පිරිනිවන් පාන පෙර දේශනා කරනවා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා 82,000ක ධර්මස්කන්ධමන් ධාරණය කරගත්තා. ශ්‍රාවක දේශනා හැටියට 2,000ක් ධර්මස්කන්ධමන් දරාගත්තා. මා දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්ධය 84,000යි කියලා ආනන්ද හාමුදුරු පිරිනිවන් පාණ්ඩ පෙර තේර ගාථාව සඳහන් වේ. ඒ 84,000ක ධර්මස්කන්ධය බෙදෙන්නේ සූත්‍ර පිටකයට ධර්මස්කන්ධ 21,000යි. විනය පිටකයට ධර්මස්කන්ධ 21,000යි. එතකොට 21,000 දෙකක් කියන්නේ 42,000යි. ඊළඟ 42,000ම එන්නේ අභිධර්ම පිටකයට. එහෙම නම් ආනන්ද හාමුදුරුවෝ පළවෙනි ධර්ම සංගායනාවේදී ඒ 84,000ක ධර්මස්කන්ධෙම සංගායනා කරා කියන්නේ අභිධර්මයත් සූත්‍ර විනය මේ සියල්ල සංගායනා වුණා. එහෙම සංගායනා කරලා ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල් හිටිය. ඒ අයට
කොටස් වසයෙන් පැවරුවා මෙන්න මේ කොටස කටපාඩමෙන් සජ්්‍යායනා කරගෙන පරම්පරාවෙන් ඉස්සරහට අරගෙනයන්. මොකද පිංහතුන ඒ කාලෙ පොත්වල ලියලා අද වගේ පිටපත් කරලා සටහන්තියාගෙන එහෙම ක්‍රමයක් නෙමේ බුදුරජාණන් වහන්සේ පෙන්නල දීලා තිබ්බේ. සුතා හොඳට අහන දතා ඇසූදේ ධාරණය කරගන්න. වචසා පරිචිතා වචනින් පුරුදු කරනු. මනසානුපෙක්කිතා නුවනින් විමසනෝ දිට්ටියා සුප්පටි විද එක තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න. එනිසා අද වගේ නිකිනිපුන් පොහෝ දවසක මේ ධර්මී සංගායනාවනේ ප්‍රථම ධර්ම සංගායනාව සප්ත පරණී ගුහාව ඉදිරිපිට මාස 7ක් පැවතුන. අජාසත් රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයි මූලිකත්වය යටතේ මේ ධර්ම සංගායනා පවත්වල මෙන්න ධර්මය මෙන්න විනේ මෙන්න සම්බුද්ධ ශාසනය කෙළ ස්ථාපිත වුණ. ඒවගේම ආනන්ද හාන්දුරු ආනන්දයන් වහන්සේ උතුම් අරහත්වයට පත්වෙච්ච පුන් පොහෝ දවස. උන්වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටිය කියල සඳහන් වෙන ආනන්ද හාමුදුරු. ඒ කාලේ අදට වඩා දීර්ඝායුෂ තිබුණා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. මේ සම්බුද්ධ ශාසනයේ වැඩිම කාලයක් වැඩ සිටිහි බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ ඉඳලා තියෙන. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාබීන්ගෙන් අග්‍රම කෙන අවුරුදු 150ක් වැඩ හිටිය. ඊළඟට ආනන්ද හාමුදුරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටිය. විසාකා උපාසිකාව අවුරුදු 120ක් ජීවත් වන. එතකොට මේ වගේ අපිට පේනවා අදට වඩා එදා ආවිෂ වැඩි කාලයක්. බොහෝ ආවිෂ දීර්ඝාවිෂ වින්දනය කරා. තිය අතර විශේෂෙන් බක්කුල මහරහතන් වහන්සේ ගැන සිහිපත් කරද්දී අද නිකිනි පුන් පොහෝ දවසේ හවස් වරුවේ. ඔබ දන්න අපි හොරණ සීල ස්වාරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුුණ්‍ය භූමී ගිලම් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් රෝහලක් බඳු ආයතනයක් අපි ඉදි කරලා භික්‍ෂූන් වහන්සේලා 35 නමක් පමණ නීවාසිකව නවත්තගෙන සියලු වෛද්‍ය ප්‍රතිකාර කරමින් අපි ආයතන පවත්තගෙන යන මේ අසීරු කාලයක් අපි කාටත් අමාරුයි. නමුත් ඒ අසීරු කාලෙමි කොරුණ වසංගත කාලෙම ආර්ථික ප්‍රශ්න තියෙන කාලි පවා අපි ගිලම් භික්‍ෂූන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් සද්ධාවෙන් උන්වහන්සේලාගේ වෛද්‍ය ප්‍රතිකාර සිදු කරමින් රැක බලා ගනිමින් සීලස්වාන පුුණ්‍ය භූමි කටයුතු පවත්වගෙන යන. ඒ පුුණ්‍ය භූමි අපි බක්කුල මහාසෑය නමින් බක්කුල මහරහතන් වහන්සේගේ නාමෙන් අඩික 130ක් පමණ උස චෛත්‍යයක් ඉදි කරනවා. මේ චෛත්‍ය කටයුතු අපිද වසර කීපයක් මේ චෛත්‍ය ඉදිකිරින් කටයුතු සිදු කරන නමුත් පසුගිය කාලේ මේ වසංගතයක් සමඟ ඇතිවෙච්ච රටේ ආර්ථික ප්‍රශ්නත් එක් අපි චෛත්‍ය කටයුතු යම් ප්‍රමාද කරන්න සිද්ධ වුණා. මොකද අපි බොහෝ සමාජ සේවා කටයුතුවලට මුල් තැන දුන්නා. ගිලම් භික්ෂූන් වහන්සේලා රැකගන්න උන්වහන්සේලා ආරක්ෂා කරගන්න අපි මූලිකත්වය දුන්නා. බක්කුල මහාසෑය කටයුතු බොහෝමයක් දැන් අවසං අදිරයේ පවතින්නේ. ති ලබන වර්ෂය වෙනකොට බක්කුල මහන්සෑය සම්පූර්ණයෙන් අවසන් කළ සම්බුද්ධ ශාසනයට පූජ කරන්න අපි කටයුතු සිදු කරනවා. මේ දිනවල චෛත්‍යය අවසන් නිර්මාණ කටයුතු පිළිම නිර්මාණ කටයුතු සිදු කරනවා. මේ බක්කුල මහාසෑය ඉදිරිපිට අදහවස් වරුවේ. මරණයට කැපවෙච්ච ගවයන් බොහෝ පිරිසක් 7 දෙනෙක් පමණ අපි නිදහස් කරගත්තා. අදහවස ඔවුන්ට අබේදාන පින්කමක් සිදු කරනවා. ඒ වගේ අපි සෑම පුන් පොහෝ දවසකම මරණයට කැපවිච්ච ගවයන් නිදහස් කරලා ඒවා යම් අධීක්ෂණයක් මත ඉතා දුප්පත් අසරණ ජීවිතය ගොඩනගාගන්න උත්සාහ කරන පවුල්ලොලට බාරදීලා ඒවගේ මේ කටයුතු පසු අධීක්ෂණයෙන් ඒ ගැන සොයා බලන අපි වැඩ පිළිවෙලක් අපි උතුම් සත්කාරයට යොදලා තියෙනවා. ඒවගේම අද හවස් හරුවේ බක්කුල මහාසෑ ඉදිරිපිට බක්කුල මහාසෑ වන්දනා පින්කමක් රාත්‍රී කාලි පැවැත්වෙනවා. ඉතින් නිසා අද නිකිනි පුන් පොහෝ දවසේ හොරනාවට ඒ ආශ්‍රිත සැදැහැවතුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අය අපි දන්නවා පසුගිය කාලවල පින්කංවලට යන්න වුවමනාව තිබුණත් මේ ඇතිවෙච්ච තෙල් ප්‍රශ්න ගමන් බිමං අපහසුතා නිසා බොහෝ දෙනෙකුට යන්නේ අපහසුනා. ඒ නිසා පුළුවන් අයට අපි ආරාධනා කරන අදහවස් වරුවේ බක්කුල මහාසෑය සිදු කරන්නේ බක්කුල මහාසෑ වන්දනා පින්කම රාත්‍රී කාලේ පින්කමට සම්බන්ධ වෙන කප්රු පූජා සුදදුම් පූජාදී පින්කං එක් සිදු කරන බක්කුල මහාසෑ පින්කම. ඒ වගේම මේ බක්කුල මහාසෑයේ තැම්පත් කරන උත්තම ධාතුන් වහන්සේලා
සර්වඥ ධාතුන් වහන්සේලා කේෂ ධාතුන් වහන්සේලා වගේම මහරහත් ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් බක්කුල මහා සෑයි තැන්පත් කරන්න අපිට ලැබිච්චේ ධාතුන් වහන්සේලා සීල ස්වාන පුුණ්‍ය භූමිය උතුම් ධාතු මන්දිරයේ තුළ වැඩ සිටිනවා පුද පූජා පවත්වමින් ඒවගේම මීට වසර දෙක තුනකට පමණ පෙර මේ වසංගතය ආරම්භ වෙන්න පෙර තායිලන්තේ සංගරාජ මාහිපාණන් වහන්සේ විසින් බොහොම ගෞරුවෙන් තායිලන්තෙන් අපිට ඒ රටේ වැඳුම් පිදුන් ලබන උත්තම ධාතුන් වහන්සේලා නිදම් වස්තු බක්කුල මහා සෑ වෙනුවෙන් ලැබුණා. ඒවගේම ලබන මාසේ අපට බුරුම අපේ රට උප සම්පදාවල් පවා අපිට නැතිවෙච්ච කාලවල ඇබිච්ච අද මේ වෙනකුට ලක්ෂ 6කට අධික බොහෝ සඟ පිරිසක් වැඩ සිටින බුරුම රාජ්‍ය අපි මියන්මාරය කියනවා මේ රටේ පූජනය සිද්ධස්ථාන අපි දන්න වර්තමාන කේෂ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින්නේ බුරුම රටේ ශ්‍රේදකෝන් මහා සෑය ඔබ දන්නවා තපස්සු බල්ලුක වෙළඳ සොහයුරන් බුරුම ජාතිකයන් හැටියට තමයි වෙළදාමගිය ඉතිහාසි සැලකෙන්නේ ඒ බුරුමේ බොහෝ භික්‍ෂූන් වහන්සේලා වැඩඉන්න බෞද්ධ බණභාවනා ආගමික වත් පිළිවෙත් ඉහලින් තියෙන තේරවාදී රටක් ති අපි කරපු ඉල්ලීම මත එරටේ පූජනය සිද්ධස්ථානවල සංගරාජයන් වහන්සේලා නායක හාමුදුරන් වහන්සේලාගේ බොහොම ගෞරුවනී ආරාධනය මත සැත්තැම්බර් මාසේ 7 දින අපි බුරුම ඒ සිද්ධස්ථානුවට වැඩම කර අපේ සැදැහැවතුන් පිරිසක් සමඟ ඒ ස්ථාන වන්දනා කර ගනිමින් බක්කුල මහා සෑය වෙනුවෙන් බුරුම රාජ්‍යයෙන් අපිට පිදනේ උත්තම ධාතුන් වහන්සේලා නිදම් වස්තු පිළිගනිමින් අපි ලංකාවට වැඩම කරන වැඩ සටහනක් පින්කම් මාලාවක් ලබන මාසය තුළ සංවිධානය කරලා තියෙනවා. තිය නිසා අපි මේ රටේ පවතින වර්තමාන තත්ත්වේ අපි මේ කරන පින්කං බක්කුල මහා සෑය වෙනුවෙන් ඒවගේ අපේ රටේ සිදු කරනේ පූජනය පින්කං බලන්න පෝයි දවසකට කොච්චර පින්කං කෙරෙනවත්. අපි පසුගිය කාලවල රුවන්වැලි මහා සෑයි ශ්‍රී මහා බෝධි අටමස්ථාන සොළොස්මස්ථාන පූජනී සිද්ධස්ථාන මුල් කරගෙන අපේ රටේ මොන තරම් පින්කං පසුගිය කාලය පුරා රට තුළ සිද්ධ වනාද. නමුත් මේ ලෝකෙ ස්වභාවේ තමයි හැමදේම හැමදාම එකම විදිහට පවතින්නේ. අනිත්‍යයි. යම් කාලෙකට සම්බුද්ධ ශාසනයේ බොහොම බැබලීම බොහෝ පිරිස නිදහස පින්කං කරගෙන වන්දනාමාන කරගෙන බොහෝ ශාසනික කටයුතු පින්කන් සිදුවෙන. කාලෙකටේ කටයුතු එහෙමම ටික යම් යම් එක්ක ස්වභාවික විපත්න් ආක්‍රමණ කැරලිකෝලහල භීෂණ කාල යම් යම් ආර්ථික ප්‍රශ්ට නොසිතන ගැටලු විපත් මත මිනිස්සුන්ගේ මානසික තත්ව කඩාගෙන වැටිලා රටේ කලබල කෝලහල ඇති වෙලා ඒව කාලිකට යට පත්වෙනවා හැබැයි ආයත් මතු වෙනවා. එනිසා අපි මොන්න ප්‍රශ්න ඇති වුණත් මොන තරම් රටේ ආර්ථික ප්‍රශ්න මොන ගැටලු පීඩ ඇති වුණත් ඔබෝබේ සද්ධාවට හානි කරගන්න එපා. අපිට පේනවා රට දිහා බලද්දි බොහෝ වෙලාවට ගැටලු ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න එනකොට බොහෝ පිරිසක් තමන්ගේ ගුණධර්ම රැකගන්න දක්ෂ වෙන්න. දවේශය වෛරය ඉරිසියාව මිනිස්ව එකිනෙකා දිහා බලන්නේ තරහෙන් වෛරයෙන් ඉරිසියාව. ඒ තුළ නොයි ගැටුම් කෝලාහල මානසික පීඩන මේවත් එක්ක තව තවත් අපි අවුලෙන් අවුලට පත්වෙන. එනිසා පින්වතුනේ මේ වෙලාව මේ අසීරු වෙලාව අපිට සමහරලාට රටහදන්න බැරිවී. සියලු දෙනා ලෝකයේ බොහෝ වෙලාවට මේ ඔක්කොම හදන්න ඕන වෙනස් කරන්න ඕන ඒ සිතුවිලි අපි හිතුවට අපි හැම වෙලාම අපේ ජීවිතය හදාගෙන ඔබේ අඩුපාඩු හදාගෙන ඔබ හැදන්න උත්සාහගන්න. ඒ විදිහට සමාජය නිවැරදි වෙනකොට මිනිස්සුන්ට යහපත් පරිසරයක් ගොඩනගා ගන්න පුළුව. ඒ නිසා මේ වෙලාවේ ඔබ ඔබේ ගුණධර්ම ටික රැකගන්න. හොඳට පන්සිල් රකින්න මේ අසීරු වෙලාවේ ඔබට තියෙන එකම රැකවරණය ආරක්ෂාව ඔබේ සීලේ ඔබේ සද්ධාව ඔබ රකින ගුණධරම. එනිසා සමහර වෙලාට ඔබට පින්කංවලට යන්න බැරිවෙයි වන්දනාමාන කටයුතුවට සම්බන්ධ වෙන්න බැරිවේ වෙනද වගේ නිදහස ගිහිල්ලා පූජනය සිද්ධස්ථාන වන්දනා කරමින් පින්කං කරගන්න බැරිවෙයි. හැබැයි ඒ තුළ පසු තැවී ඒ තුළ තවත් ගැටීම් ඇති කරගෙන ඉන්න නැතුව. කරපු පින්කන් සිහි කරන්න
අපි ඒ කාලෙ මෙහෙම පින්කං කර අපි ඉස්සර මෙහෙම පින්කං කර ඒ පින් සිහි කර කර ඒව බලවත් කරන්න ගෙදර ඉඳං හරි බුදුන් වදින් උදේ හවස බුද්ධ වන්දනාවක් ඔබේ නිවසේ ගෙදර ඉඳං හරි පුරුදු කරගන්න ඒ වගේම තුන් සූත්‍රයේ කියලා පිරිට්ටිකක් කියලා බුදුන් ඇඳලා මේ වගේ කාලෙක මෛත්‍රී භාවනාව බලවත් කරගන්න මොකද අපිට පේනවා දවේශය බලවත් කාලයක් ගැටුම් බලවත් කාලයක් මිනිස්සු එකනෙකා දිහා දවේශයෙන් තරහෙන් බලන්න පුරුදු වෙච්ච කාලයක් එවැනි පරිසරයක එවැනි සමාජයක ඔබට ඔබේ හිත රැකගන්න තියෙන ප්‍රබලම ආරක්ෂාව තමයි මෛත්‍රී එනිසා මෛත්‍රිය පුරුදු කරන්න මෛත්‍රී කායකරම මෛත්‍රී වචීකරම මෛත්‍රී මනෝකරම පුරුදු කරගන්න හැමවෙලේම හිතන්න මගේ වචනයක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා මගේ කායික ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා මගේ සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා ඒ විදිහට ඔබ මේ අසීරු වෙලා ඔබේ හිත ධර්මී පිහිටවාගෙන හිත රැකගන්න පුළුවන් විදිහට පින් දහම් කරන්න නැති බැරි කෙනෙකුට මේ ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විදින වෙලාවේ හැමෝම අසරණ හැම කෙනෙකුටම මානසික පීඩ ආර්ථික ප්‍රශ්න ගැටලු අසරණ කන්තියෙන එනිසා ඔබේ ශක්ති පමණින් ඔබේ අසල්වැසියෙක් වෙන්න පුළුවන් ඥාතියෙක් වෙන්න පුළුවන් ඔබට පුළුවන් මට්ටමට හැමෝටම උදව් කරන්න බැරිවුණත් කුමක් හෝ උදව්වක් කවුරු හෝ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් වෙයි එක පවුලකට හරි කාගේ හරි කුසගින්නක් නිවන්න ඔබට පුළුවන් වෙයි තේ නිසා ඒ විදිහට හිතන්න මෛත්‍රී සහගතව හිතන්න ඔබේ ශක්ති පමණින් පින් දහම් කරන්න සද්ධාව නැති කරගන්න එපා සද්ධාව රැකගන්න සද්ධාවට හානියක් කරගන්න එපා අඩුම ගානේ ශ්‍රමයෙන් හරි ද අපි හිතමු චෛත්‍යයක් හදනවා ඔබට මිල මුදරින් ලොකු දෙයක් කරන්න මේ කාලේ බැරිවෙයි මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක් හැබැයි ඔබ ශ්‍රමදානයකට හරි ශ්‍රමයෙන් හරි සම්බන්ධ වෙලා එවැනි කටයුතුවලට අඩුගානි වැලි ටිකක් කලලා ගඩොල් ටිකක් එවැනි කටයුත්තකට ගිහිලා ඒ මළුව පිරිමැදලා සුද්ධ පවිට්‍ර කරලා බෝ මළුවක් ආසනයක් චෛත්‍ය මළුව පිළිසතර කරන දේකට ශ්‍රමයෙන් හරි ඔබට ගිහිල්ලා උදව්පකාර කරලා පින් කරගන්න ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න පුංචි පුංචි පිනහරි ජීවිතයට රැස් කරගන්න තින් අද වගේ උතුම් පුන් පොහෝ දවසක මේ ධර්මය ශ්‍රවණය කරප බොහෝ පිරිසා සමාල්ලාවට අද උපෝ සතේ සමාදන් වෙලා පන්සල්වලට ගිහිල් අඩුගාර නිවසේ නං හරි උපෝ සතේ සමාදන් වෙච්ච පිරිසක් වෙන්න පුළුවන් ඒ නිසා ඔබ ඔබේ ජීවිතය තුළ පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න ති අද නිකිනි පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේගේ සූවසූ දහසක ධර්මස්කන්දේ ප්‍රථම ධර්ම සංගායනාව තුළ සංගායනා වෙච්ච පුන් පොහෝ දවස ආනන්ද ස්වාමීන් වහන්සේ උතු මරහත්වයට පත්වෙච්ච පුන් පොහෝ දවස ඒවගේම බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා සේරුවිල මංගල මහා චෛත්‍ය ආරම්භ කරපු ඉදි කරපු දවස දළදා වහන්සේ වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අවසාන රන්දෝලි පෙරහැර පැවැත්වෙන පුන් පොහෝ දවස මේ සියලු පින්වලින් අපේ රටේ මේ ඇතිවෙලා තියෙන වර්තමාන තත්ත්වය ඉක්මනින්ම යහපත් අතට හැරිලා මේ රටේ සියලු දෙනාට කායික මානසික සුවපත් භාවය සහනය මානසික පීඩනය දුරුවෙලා රට යහපත් තත්ත්වයට පත් කරගන්න මේ සියලු පින් බලෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් වාසනාව ලැබේවා කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාද ඔබ හැම දෙනාටම ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හා චුබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක සාසනං ආකා සට්හා චුබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හා චුබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා හැම දෙනාටම සම්මා සම්බුදු